පින්වතුනි සාදුකාරයක් තිර නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสัมมันตาจักකවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් සෑහෙන ප්‍රමාණයක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. පක්ෂයේ බොහොම ක්‍රියාකාරීව කටයුතු කරන පින්වත් පිරිස විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට බෞද්ධ ඉතිහාසයක් තියෙන පක්ෂයක්.
මේ පක්ෂයෙන් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිද්ධ කරලා තියෙනවා. එදත් එහෙමයි අදත් මෑත අතීතයේදී එවැනි බොහෝ දේ සිදු කළා. ඒ නිසා ඒ අතීත පුනරුදය නැවත ඉදිරියට ගැනීම සඳහා ක්‍රියාකාරී බෞද්ධ සමිතියක අවශ්‍යතාව ඔබට දැනෙච්ච නිසා තමයි මේ කටයුත්තට මුල්ුණේ අත දුන්නේ මේක කළ යුතුයි කියන ස්ථාවරයකට ආවේ. ඒ නිසා මේ ඇති කරගත්ත අලුත් පියවර මගදී කඩාකප්පල් නොවෙන්නට අඛණ්ඩව මෙය ඉදිරියට යන්නට සියලු දෙනාගේ අපකැපවීම අත්‍යවශ්‍යයි. අපි දන්නවා මේ සඳහා එදා ප්‍රථම වරට රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙන් මේ කටයුත්ත ආරම්භ කළා. එය පියවරින් පියවර සංවර්ධනය කරන්නට ඔබ කවුරුත් එක්සත්ව එක්සිත්ව ක්‍රියාකාරීව ආවට ගියාට නෙමෙයි ක්‍රියාකාරීව මෙයට අනිත් වැඩ වගේම සම්බන්ධ වීම අවශ්‍යයි. මොකද ජනතාව තුළ ඔබේ අදහස් ජනතාව අතරට ගෙනියන්නට. මොකද රටේ බහුතරයක් බෞද්ධ. එහෙනම් මේ බෞද්ධ හැඟීමක් අපේ മന്ത്രിවරු තුල ඇමතිවරු තුල තියෙනවාය. නායකත්වයේ තුල තියෙනවාය කියන එක මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට දැනෙන්න ඕන. නැත්තම් කොච්චර වැඩ කළත් වැඩක් නැහැ. ඒක නිසා පිටින් ඉන්න අපිට දැනෙන දේ මා මේ කියන්නේ. ඔබ එහි යෙදිලා ඉන්න ඔබට නොදැනෙන්න පුළුවන්. හැබැයි අපිට දැනෙන දේ අපි මේ කියන්නේ. ඒ නිසා මෙවන් වැඩ කටයුත්තකට මූලික වශයෙන්ම සම්බන්ධ වෙන්න කියලා අපට ආරාධනා කළා අපේ අධිනීතිඥ සුගත් ජයසුන්දර මහත්මයා. ඉතින් ඒ නිසා මම එය කටයුත්ත බාරගත්තා. මොකද අපි බුදුදහමින් රට හදමු කියන වැඩසටහන යටතේ රනිල් වික්‍රමසිංහ නායකතුමා සමගින් මමත් එතුමාත් සුදත් මහත්තයත් අතරේ අපි විශේෂ සාකච්ඡා මාලාවක් අපි ගෙනිච්ච ඇත්තට. නමුත් ඒක වැඩසටහන් කීපයකින් නතර වුණා TNL රූපවාහිනියේ. ඒක ඉදිරියට අපිට කරගෙන යන්න බැරුණා. නමුත් ඒ තුල විශේෂ දැක්මක් ප්‍රවණතාවක් අපිට ඇති කරන්න පුළුවන් වුණා ඇත්තට. ඉතින් ඒ නිසා මෙන්න මේ කටයුත්ත ආරම්භ කරපු දේ අඛණ්ඩව ඉදිරියට කර නොඇර මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා මෙතන අමතන්න තියෙනවා මෙහෙ යන්න තියෙනවායි කියන මේ හැඟීම ඇති කරගන්න නැතුව ජනතාව තුල තියෙන්න ඕන හැඟීමක් අපේ മന്ത്രിවරු බුදුදහම අමතක කරන්නේ නැතුව විහාරස්ථාන අමතක කරන්නේ නැතුව මේ කටයුත්තට උර දෙනවාය කියන හැඟීම හදවතට දැනෙන විදියට ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරියේදී
පාලන බලයට යෑම සඳහා කටයුතු කරන්නේ නම් මොකද බෞද්ධ ජනතාවගේ හිත රිදවලා හෝ එහෙම නැත්නම් අමතක කරලා මේ කටයුත්ත කරන්න බෑ. ඒක මම කියන්න ඕනේ ඔබතුමන්ලා පැහැදිලිවම දන්න. ඒ නිසා ඒකට මුල් පියවරක් ආරම්භක පියවරක් වශයෙන් තමයි මේ කටයුත්ත අද සාගල රත්නායක මහත්මයා ඉන්නවා, අපේ වජිර අබේවර්ධන මහත්මයා ඉන්නවා, රංග බණ්ඩාර මහත්මයා ඉන්නවා, රුවන් ජයවර්ධන මහත්මයා ඉන්නවා ඇතුළු මේ ඉන්න නැති ඇමතිවරු මේ කවුරුත් ඇත්තටම ලංකාවේ මිනිසුන්ගේ හදගැස්ම නොදැන නෙවෙයි දන්නවා. ඒ නිසා අන්නේ හදගැස්මට අනුව කටයුතු කිරීම අවශ්‍ය නිසා තමයි මෙවන් ක්‍රියාවකට මුල පුරන්නට ඇත්තේ කියලයි මම හිතන්නේ. ඉතින් පින්නතුනි අපි බණ පදයකට අවධානය යොමු කරමු. අපි දන්නවා දේශපාලනය කියලා කියන වචනේ ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කළා තියෙන අදහස් දක්වලා තියෙනවා. ලෝකේ පහළ වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදීම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශපාලනය, රාජ්‍ය පාලනය, රාෂ්ට්‍ර පාලනය කියලා හඳුන්වලා තියෙන්නේ බෞද්ධ අදහසට අනුව පත්වන පාලකයා ජනතාවගේ ආර්ථික දියුණුව, ආධ්‍යාත්මික සංවර්ධනය හා සමීප ආරක්ෂාව යන ත්‍රිවිධ අංශය සංවර්ධනය කරලීමයි. එහෙනම් ආර්ථික දියුණුව ගොඩනගන්න ඕන, ගුණධර්ම ඇති කරන්න ඕන, රටේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කරන්න ඕන. මේ අවශ්‍යතා තුන සම්පූර්ණ කරලන්නේ නම් ඒ පාලකයා සැබෑ ලෙස පාලනය කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ විවරණය. රටේ මිනිස්සු අරගල කරන්නේ ඇයි? පින්නතුනි, රටේ මිනිස්සු අරගල කරන්නේ හේතු රහිතව නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ අදනානං ධනේ අනනුප්පදිය මානේ දාලිද්‍යං වේපුල්ල මගමාසි. දාලිද්‍යයේ වේපුල්ලං ගතේ අදින්නා දානං වේපුල්ල මගමාසි. රටේ පත්වන පාලකයා ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය නොකරන්නේ නම් මොකද වෙන්නේ? දාලිද්‍යං මිනිස්සු දිලිඳු වෙනවා. දිලිඳු ජනතාව අදනානං අදින්නා දානං, ඒ කියන්නේ හොරකම් කරනවා. එහෙනම් හොරකමට මිනිස්සු යොමුනේ නිකම්ම නෙවෙයි, මිනිස්සුන්ට ආර්ථික වශයෙන් තියෙන අඩුපාඩුකම් නිසා. එහෙනම් පත්වන පාලකයා මේ ආර්ථික ශක්තිය ඇති කරලන්නට කටයුතු කිරීම ප්‍රබලතම වගකීමක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාජධර්ම 10ක් කියලා. දස රාජධර්ම ඔබතුමන්ලා දන්නවා. දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මද්දවං තපං අක්ඛෝදෝ අවිහිංසාච කාන්තිච අවිරෝධතා. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාව හෙවත් ජනමතයට කන් දීම. මෙන්න මේ 10ටයි කියන්නේ දස රාජධර්ම. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශපාලඥයන්ට උපදෙස් දුන්නේ, රජවරුන්ට උපදෙස් දුන්නේ, පාලකයින්ට උපදෙස් දුන්නේ දස රාජ ධර්මයෙන් පාලනය ගෙනියන්න.
100% එහෙම බැරි වුණත් යම් ප්‍රතිශතයක් හෝ ඒ ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව සුඛිත මුදිත භාවයට පත් වෙනවා ඒකාන්තයි. මෙතන කියනවා දානය කියලා වචනය. පළවෙනි රාජධර්මයේ තමයි දානය. දානය කියලා කියන්නේ පින්නතුනි ආගමික අර්ථය නෙවෙයි මෙතන. මෙතන දානය කියලා කියන්නේ ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කරන එකයි. ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන එකයි. ජනතාව නියැලෙන කුෂිකර්මාන්තය වෙළඳාම සත්ත්ව පාලනය රාජ්‍ය සේවය යන මේවාට අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන එකයි. මේක තමයි දානය කියලා කියන්නේ. එතකොට පාලකයා බලයටපත් වෙලා කියන්න බෑ. බලයටපත් උනේ පොරොන්දුවක් මත නම් මම රටේ ආර්ථික අගහිඟකම් මකනවා, දිලිඳුකම නැති කරනවා, රැකියා අවස්ථා දෙනවා. මේ පොරොන්දු නම් මේ පොරොන්දුව ඉෂ්ට කරන්නට අනිවාර්යෙන් පාලකෙක් බැඳිලා ඉන්නවා. පස්සේ කියන්න බෑ දැන් රැකියා දෙන්න විදියක් නැහැ. ඕගොල්ලෝ රජයෙන්ම මේව බලාපොරොත්තු වෙන්න එපා. ඕගොල්ලෝ පුද්ගලිකව උත්සාහ කරන්න. පින්වතුනි එවැනි උපදෙස් දෙන්න බෑ බලයටපත් වුණු පාලකෙක්. ඇයි? බලයටපත් උනේ පොරොන්දුවක් මත. සමස්ත ජනතාවම නියෝජනය කරන අය තමයි ඔබ. එතකොට සියලු දෙනාට බලයට එන්න බැරි නිසා අපි වෙනුවෙන් අපි ඔබ පත් කරලා යවනවා. එතකොට ඔබ වග බලා ගන්න ඕන ඔබේ ජනතාව සුඛිත මුදිත කරන්න. රටේ ප්‍රධානීය පාලකයා දැනගත යුතුයි අනිවාර්යෙන්ම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. පස්සේ බෑ කියලා පැත්තකට දාන්න බෑ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. උන්වහන්සේ පැහැදිලි කරන්නේ රටේ කුෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට නම් ජනතාවට අවශ්‍ය කරන බීජ වර්ග, පොහොර, ජල පහසුකම්, ප්‍රවාහනය, මිල පාලන ප්‍රතිපත්ති මේවා ප්‍රශ්නයක් ආවම දිය වෙන්න, දියාරු වෙන්න දීලා පැත්තකට වෙන එක නෙවෙයි පාලකයෙක්ගේ වගකීම. එහෙනම් පාලකෙක් ඕනේ නැහැ. පාලකෙක් ඕන ප්‍රශ්නයක් ආවම විසඳුමක් දෙන්න කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රශ්නය දිය වෙන්න දීලා පැත්තකට වෙන එක නෙවෙයි පාලකයෙකුගේ වගකීම. මෙන්න මේක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසා කුෂිකර්මාන්තය දියුණු කරන්නට අවශ්‍ය කරන පහසුකම් දෙන්න. ඕක තමයි දානය කියන්නේ. වෙළඳාම දියුණු කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. ගව පාලනය දියුණු කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. පින්නතුනි ඕක තමයි දානය. එහෙනම් බුද්ධ දේශනාව තුළ දානය විග්‍රහ වෙන්නේ දේශපාලනයට අදාළ මේ විදියටයි. දස රාජ ධර්ම. එහෙනම් පින්වතුනි දානයෙන් ජනතාවටයි සංග්‍රහ කරන්න. එතකොට ජනතාව පාලකයා පිළිබඳව සුබවාදී ආකල්ප ගොඩනගනවා. ආයි අමුතුවෙන් කෑකෝ ගහන්න අවශ්‍යතාවයක් නැහැ. දන්නවා මේ පාලකයා අපි වෙනුවෙන් වග කියන පාලකයෙක්. අන්නේ තැනට පාලකයාගේ
පසුබිම වටා පිටාව චිත්‍රය ශක්තිමත් කරගත යුතුමයි. පාලකයා සිල්වත් වෙන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට පාලකයයි ආදර්ශ සම්පන්න විය යුතුමයි. පාලකයාගේ ආදර්ශය තමයි ජනතාව පිළිගන්නේ. පාලකයා ආදර්ශයක් සපයන්නේ නැත්නම් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මූණට කියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඡන්දය දාන්න ගියාට පස්සේ ඒ ප්‍රතික්ෂේප කිරීම කරනවා. ඒ නිසා හැම විටම පාලකයෙක් ආදර්ශයක් දිය යුතුමයි ජනතාවට. ඔහුගෙන් ආදර්ශයක්, ඇයගෙන් ආදර්ශයක් දෙන විදියට කටයුතු කළොත් විතරයි ජනතාව ඔබ වාගේ කරන්නේ. ඔබ ඕන කියලා පාරට බහින්න. ඒක නිසා සීලය කියලා කිව්වේ සංවරකම. එහෙනම් ජනතාවට පෙන්වන්න ඕන අපි ඔබ වගේ මිනිස්සු අපි ඔබට ආදර්ශයක් දෙනවා. අපි මේ මඟ ගමන් කරනවා ඔබත් මේ මඟ එන්න. ඒකයි කිවි සීලය. පරිත්‍යාගය කියලා කියන්නේ මොකක්ද? පරිත්‍යාගය කියලා කියන්නේ කැපවීමයි. මට වෙලාවක් නැහැ, මට වැඩ තියෙනවා මෙහෙම කියලා ජනතා ප්‍රශ්න වලට පිටුපාන්න බෑ. ඒ නිසා අත්‍යවශ්‍ය දේ තමයි මොකද්ද? කැපවීම. මොනවද කැප කරන්නේ? කාලය, ධනය, ශ්‍රමය. එතකොට මෙන්න මේ කැපවීම මත තමයි රටට සුගතියක් වෙන්නේ. ජනතාවට යහපතක් වෙන්නේ. ඒ නිසා ජනතා යහපත, ජනතා උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යෙන්ම පින්වතුනි මෙන්න මේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පාලකයෝ හැම විටම ඍජු ප්‍රතිපත්තියේ ඉන්න ඕන. ඍජු ප්‍රතිපත්තිය කියන්නේ දරදඬු වෙනමයි කියන එක නෙවෙයි. ගන්න තීරණේ හැම විටම නිවැරදි වෙන්න ඕන. ගන්න තීරණේ හැම විටම ජනතා හිතවාදී වෙන්න ඕන. ගන්න තීරණය රටට විපතක් නොවන තීරණයක් වෙන්න ඕන. ඒ නිසා අපි මේ ගමේ ජනතාවගේ පින්නතුනි උගත් මිනිස්සයා, සල්ලිකාරයා, සමාජයට එන කෙනා විතරක් නෙවෙයි වටින්නේ. හැම කෙනෙකුටම ඡන්දයක් හිමි වෙනවා. ඒ නිසා අපි ගමේ දුප්පත් මිනිස්සු ටික ගැලරිය අවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ගමත් එක්ක තමයි මේ ගමන යා යුතු වන්නේ. ඒ නිසා ජනතාවගේ දුකට විසඳුමක් දෙන, සොයා බලන, සමහර වෙලාවට විසඳුම නොදුන්නට කමන්නේ මිනිස්සුන්ට අමතන්න, මිනිස්සුන්ට කතා කරන්න, වචනයකින් සංග්‍රහ කරන්න ඔබට පුළුවන් නම් එයම විසඳුම බවට පත් වෙනවා සමහර අවස්ථාවලදී. එහෙනම් ඍජු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. වැනෙන ප්‍රතිපත්තියක ඉඳලා කටයුතු කරන්න බෑ. හැබැයි මේ ප්‍රතිපත්ති හැම එකක්ම රටට, ජාතියට, ආගමට හිතවාදී විය යුතුමයි. එහෙම නොවුනොත් ජනතාව ප්‍රතික්ෂේප කිරීම ආරම්භ කරනවා. ඒක කරලියට එනකොට 4න් 3ක් ප්‍රතික්ෂේපෙල ඉවරයි.
අන්න ඒ තැන අපි හඳුනා ගන්න ඕන ස්පර්ශ කරන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පාලකයා දසරාජ ධර්මයෙන් යුක්ත වෙන්න ඕන කියලා. දසරාජ ධර්මයට අනුව පාලකේ ක්‍රියා කරන්නේ නම් එතනදී කවදාවත් පාලකයා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. පාලකයාට මල් දීලා පිළිගන්න තැනට ජනතාවපත් වෙනවා බොරුවට ආටෝප සාටෝප සාඩම්බර විදියට නෙවෙයි. හැබැයි හැඟීමෙන් යුක්ත. අපේ ඇමතිතුමා, අපේ മന്ത്രിතුමා, අපේ සභාපතිතුමා මේ හැඟීම අපේ කරගත්තු දවසටයි අපි දිනන්නේ. අපේ නොවුනදාට අපි ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔබට දහමින් ගත හැකි ප්‍රයෝජන අප්‍රමාණයි. බුදුදහම දේශපාලනය ගැන කතා කළා නැද්ද කියලා කෙනෙකුට හිතුණා. බුදුදහම තරම් දේශපාලනය ගැන කතා කරපු දහමක් දර්ශනයක් මේ ලෝකේ වෙනත් පහළ වෙලා නැහැ. ඒ ජනතා හිතවාදී දේශපාලනය. දැන් මෙතන කියනවා නායකත්වය ඇතුළු මෙහි වගකිව යුතු ඔබ අපේ චරිතවල අපේ අදහස් සුදහස්වල අපේ බලාපොරොත්තු වල වෙන වෙනම අරමුණු තියෙන්න පුළුවන්. මොකද හැම එක්කෙනාම එකම චරිතය නෙවෙයි. අපි කවුරුත් කිසියම් චරිතයකට හිමිකම් කියනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. මේ චරිතයකට අපි හිමිකම් කියනවා. එතකොට කාගෙත් අදහස් සුදහස් එක වගේ නෙවෙයි. එතකොට එක්කෙනෙක් කියන අදහස ඕක නෙවෙයි කියලා තව කෙනෙක් කියනවා. ඒ අදහස් පුද්ගලිකව තියාගන්න. ඒ අනන්‍යතාව ඔබට හිමි. එහි ගැටලුවක් නැහැ. හැබැයි පොදු අරමුණේදී එකවන් සමග විය යුතුමයි. නැත්නම් අපට මේ ගමන යන්න බෑ. ඔබ විවේචනය කරන්න. මෙන්න මේ සිරිකොත ඇතුලේ නායකත්වය විවේචනය කරන්න, නායකත්වයට එක්ක බැනගන්න, නායකත්වයේ අඩුපාඩු කියලා දෙන්න මෙතන ඕන අරගලයක් කරගන්න. හැබැයි පිටට ගියාට පස්සේ මේ සියලු අරගල අවසන් විය යුතුයි. ඔබ තැන් වල කවුරු හරි කෙනෙක් මේ කණ්ඩායමට අයිති කවුරු හරි කෙනෙක් පොඩි හරි වචනකින් විවේචනයක් ආවොත් එතන ඉඳලා දිගට මේක යනවා පින්නතුනි. ඒකයි ඇත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමග්ගා සම්මෝධමානා අවිවදමානා කීරෝධ කීභූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝහි සම්පස්සන්තා විහරಂತಿ. සමගිය බලය වේ. සමගි සම්පන්නකම කියන එක අත්‍යවශ්‍යයි. සමගිය නැති වුණු වෙලාවට අපි බිඳ වැටෙනවා ස්ථිරයි. ඒ නිසායි මා කිව්වේ ඔබේ පුද්ගලික ජීවිතයේ විවිධ අරමුණු තියෙන්න පුළුවන්. උස් පහත්කම් තියෙන්න පුළුවන්. ඒවා මොනව තිබුණත් පොදු අරමුණේදී සමගි සම්පන්නව ශක්තිමත් විය යුතුමයි. නැත්තම් මේ ගමන යන්න බෑ. ඔබ නොදන්නේව නෙවෙයි මා මේ කියන්නේ. දන්නේවා. මේක තව පොඩ්ඩක් තහවුරු කරන්න මේ හිතට. ඒකයි මා මේ කියන්නේ. මොකද බුද්ධ දේශනාව ඒකයි. බුදුරජාණන් වහන්සේ කිව් දෙයක් කවදාවත් වැරදුනේ නැහැ. සමග්ගා සම්මෝධමානා සමගිව එක්සත්ව එක්සිත්ව කටයුතු කරන්න.
අවිවදමානා විවාද කරන්න එපා. විවාදය තියෙන්න ඕන ඇතුලේ විතරයි. පිටට ගිහිල්ලා විවේචන විවාද කරන්න එපා. කීරෝද කීබූතා කිරිහා දිය එකට එක්වූ වාසේ. අඤ්ඤ මඤ්ඤං එකිනෙකා කෙරෙහි. පිය චක්කුහි ප්‍රිය ඇසින් බලමින්. සම්පස්සන්තා එකටම විහරಂತಿ වාසය කරන්න. ඒ නිසා සමගිය කියන එක අත්‍යවශ්‍යයි. බුදුහාමුදුරුවෝ සප්තපරිහානීය ධර්මයක් දේශනා කරේ ඒකයිනේ. ලිච්ඡවි රජවරුන්ට දේශනා කළා සප්තපරිහානීය ධර්ම. නිතර රැස්වෙන. දැන් බලන්න රැස්වීමක් තිබ්බොත් මේ රැස්වීමට කී දෙනාද එකතු වෙන්නේ හරියට? එකතු වෙන්නේ නැහැ. මම මෙහෙ ඉන්නේ කියයි, මං අරෙ ඉන්නේ කියයි, මට වැඩ තියෙනවා කියයි, ජනතාව මුණ ගැහෙන්න තියෙනවා කියයි. නමුත් පින්නතුනි ඒක හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රැස්වීමක් කැඳෙව්වොත් ඒ කැඳවන මොහොතට සියලු දෙනා මොන වැඩේ තිබුණත් පැමිණිය යුතුයමයි. එතනින් මගහැරියොත් ඊළඟට අනිත් අයට ධෛර්ය වෙනවා. අපි මොකටද යන්නේ? වැඩක් නැහැ ඔකට ගියාට. ඔය බයිලයක් අහගෙන ඉඳලා එන එකනේ තියෙන්නේ. මෙන්න මේ තැනටපත් වෙනවා. ඒ නිසා පින්නතුනි අනිවාර්යෙන්ම අපි කළ යුතුයි නිතර රැස්වීම. ලිච්ඡවීන් පරාජය කරන්න බැරි වුණේ ඒකයි. කිසිම රාජාණ්ඩු පාලකෙක් අජාසත්ත කියන්නේ. අජාසත්ත කියන්නේ ප්‍රබල රජෙක්. හැබැයි ලිච්ඡවී රාජ්‍ය පරාජය කරන්න බැරි වුණා. ඇයි පරාජය කරන්න බැරි වුණේ? සමගිය. මේ නිතර රැස්වීම කියන එක. නිතර නිතර රැස් වෙනකොට නිතර නිතර කතා වෙනවා. නිතර නිතර කතා වෙනකොට කතා වෙන්නේ අනම්මනම් නෙවෙයි. කතා වෙන්නේ ජනතා ප්‍රශ්න. ජනතා ප්‍රශ්න කතා වෙනකොට එක්කෙනෙක් නොදකින පැත්තක් අනිත් එක්කෙනා දකිනවා. එතකොට විසඳුම ලැබෙනවා. ජනතා ප්‍රශ්න වලට කඩිනම් පිළිතුරු ලැබෙනවා. ඒකයි අවශ්‍ය. මොකද ජනතාවත් එක්ක යන ගමනක් බලේ ලබා ගන්න එක විතරක් නෙවෙයි. බලේ ලබා ගන්න එක ලේසි. ලබාගත් බලේ පවත්වන්න තමයි අමාරු. ඒ නිසා මේ බලය පවත්වාගෙන යන්නට නම් නිතර රැස්වීම අත්‍යවශ්‍යයි. ඊළඟට කියනවා බුදුහාමුදුරුවෝ සමගිව රැස්වෙන්න, සමගිව සාකච්ඡා කරන්න, සමගිව විස්තර යන්න. මා ඒකයි කිව්වේ. රැස්ුණා එකතු වුණා සමගිව. ඕන වාද විවාදයක් කළා ඇතුලේ. හැබැයි එළියට යනකොට ආයෙත් එකට එක කුරුල්ලෝ රෑන වගේ අර වටු කුරුල්ලෝ ටික වගේ එකම චේතනාවෙන් විසිරී යා යුතුයි. ප්‍රශ්න තියෙනවා. සියලු දෙනා සමාන අදහස් ඇති අය නෙවෙයි. මාමුලිනුත් කියෝ. අපි විවිධ අදහස් තියෙන අය. හැබැයි පොදු අරමුණේදී ඒකී අදහසකට පැමිණිය යුතුයමයි. අනෙතෙන්ටයි අපි එන්න ඕන. මේ ගමන ආපසු හරවන්න නම් එතෙන්ට පැමිණිය යුතුයි. නැත්තම් බෑ. පින්නතුනි. නොපැනවූ නීති නොපනවන්න පැනවූ නීති උල්ලංඝනය නොකරන්න. සප්තපරිහානීය ධර්ම වල කියනවා. ඒ කියන්නේ පැනවූ නීති රීති ටික රකින්නව නම් අලුත් නීති ඕනද? ඕනේ නැහැ. අලුත් නීති ඕනේ. අලුත් වැරදි කරනවනේ. ඒ නිසා පනවා ඇති නීති රීති ටික නීති විතරක් නෙවෙයි රීති පිළිගැනීම. මේ ටික රකින්නව නම් අලුත් නීති අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මිනිස්සු ගුණධර්මයේ ඉන්නවා නම් අලුත් නීති ඕනේ නැහැ. මේකට ආදර්ශ ප්‍රතිබිම්බය වෙන්න ඕන මුල සිටයි. ආරම්භ වෙන්න ඕන මුලින්. ප්‍රධානියාගෙන් ආරම්භ වෙන්න ඕන. ජනතාවට අන කළා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ ඉස්සෙල්ලා සදාචාර වෙන්න අපි පස්සේ සදාචාර වෙන්න. එහෙම බෑ.
පාලකයෝ සදාචාර සම්පන්න වෙලා ගුණ සම්පන්න වුණොත් ජනතාව ඒ මඟ ගමන් කරනවා. ජනතාවට අන කරන්න පුළුවන්. ඕගොල්ලොත් මෙහෙම වෙන්න ඕන. අපිත් ආදර්ශයක් දීලා තියෙනවා. මෙන්න මෙතෙන්ට පැමිණිය යුතුයි. ඒකයි මේ කියන්නේ. නොපැන වූ නීති නොපනවන්න පැන වූ නීති උල්ලංඝනය කරනවා. රටේ සදාචාරය තිබුණොත් තමයි විනය තිබුණොත් තමයි රටක සංවර්ධනය පේන්නේ. ඔබ අනන්තවත් විදේශ චාරිකාවල නිරත වෙලා විදේශවල දේවල් අධ්‍යයනය කරපු අය. ඒ උනාට බලන්නකෝ මැතිතුමනි අපි ඒක අරගෙන ඉන්නේ එයාපෝට් එකට විතරයි. එයාපෝට් එකෙන් මෙහාට ගේන්නේ. අපි එහෙ ගියාට පස්සේ කියනවා හරිම ලස්සනයි රට. හරිම විනයගරුකයි. පාරේ කොහොමද වාහන ටික යන්නේ? කඩේකට ගියාම පොලිමේ ඉන්නේ කොහොමද මිනිස්සු? කෝ අපේ රටට ආව මේ ටික. ඒක අපි ගන්නෑ. අපි එතනින් එයාපෝට් එකකින් ඒ ටික හලලා ආපහු පුරුදු විදියට රටට ඇතුල් වෙනවා. මේක නෙවෙයි වෙන්න ඕන. රටක අනිවාර්යයෙන්ම නීතිය තිබුණොත් තමයි සදාචාරය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි දන්නෝ දියුණු රටකට ගියාට පස්සේ ඒ රටේ ස්වභාවය දරුවෝ දන්නේ නැහැ මේක නීතියක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ අම්මලා තාත්තලාගේ ආච්චිලා සීයලාගේ හැටිනේ. ඒගොල්ලෝ හරිම සංවරයි. ඒගොල්ලෝ කඩේට ගියාම පොලිමේ ඉන්නවා. වාහනේ ගත්තට පස්සේ වාහනේ යන්නේ යම් විනයක් ඇතුව. එතකොට දරුවෝ ඒ අනුව හැදෙනවා. පරපුරවල් දෙකක් විතර යනකොට නීතියක් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේක තමයි අපට දීපු අදහස මේ රටේ හැටි. එතකොට විනය නැත්තම් රටක සංවර්ධනයක් වෙන්නේ නැහැ. කොච්චර පාරවල් හැදුවත් කොච්චර බිල්ඩින් ගැහුවත් වැඩක් නැහැ රටක විනයක් නැත්තම්. ඒ නිසා විනය ආරක්ෂා කරන්න ආදර්ශය දෙන්න ඕන මුලින් පාලකය. අන්න එතකොටයි මේ ගමන යන්නේ. ඒකයි ස්වභාවය. මගේ ප්‍රකාශ නෙමෙයි බුද්ධ දේශනාව මම මේ මතක් කරන්නේ. එහෙනම් අපිට පේනවා පැහැදිලිවම සදාචාරය කොච්චර වැදගත්ද රටකට. මේ උන්නතිය ගොඩනගන්න මේ ගමන අපි කොහොමද යා යුත්තේ? මෙන්න මේක අවබෝධ කරගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ ගමන සාර්ථක පියවරක් ඉදිරියේදී තබන්න. ඒ නිසා ඒකීය චින්තනයේ වෙනස් නොවන චින්තනයේ අපට ඉන්න බෑ. අපි වෙනස් විය යුතුයි. කාලානුරූපව දේශානුකූලව අපි වෙනස් වෙන්න ඕන. ඒ වෙනස රටට හිතකර විදියට වෙනස් විය යුතුයි. රටට අහිතකර විදියට වෙනස් වුණොත් බෑ. එහෙනම් නිතර වැස්සෙන්න සමගිව රැස්සී සමගිව සාකච්ඡා කර සමගිව විසර යන්න නොපෙන වූ නීති නොපනවන්න පැන වූ නීති උල්ලංඝනය නොකරන්න. ඒ වගේම තියෙනවා ආගමික ස්ථාන ආරක්ෂා කරන්න. දැන් අපි දන්නවා රටේ ප්‍රධාන ආගම බුද්ධ ආගම. තව ආගම් තියෙනවා. නමුත් ප්‍රධාන ආගමට ඕනම රටක ඒ රටේ ප්‍රධාන ආගමට විශේෂ තැනක් දෙනවා. එහෙනම් ඒ ආගම දැන් එක්සත් ජාතික පක්ෂයේ විවස්ථාවේම සඳහන් කරලා තියෙනවා මුල්ම බුදුදහම ආරක්ෂා කරනවා, රැක බලා ගන්නවා, එය දියුණු කරනවා. හැබැයි ඒක වගන්තියකට පමණක් සීමා කරලා තියන්නේ නැතුව ඒක ප්‍රායෝගිකව පෙන්වන්න ඕන. අන්න ඒකයි මම කියන්නේ. කරපු වැඩ තියෙනවා අපි දන්නවා ඒවා. මහා සංඝරත්නය දන්නවා. කරපු වැඩ අනන්තයි. ශාසනීය උන්නතිය වෙනුවෙන් කරපු දේවල්. එහෙමයි කියලා අපි මේ ටික කළා දැන් කරන්න ඕනේ නැහැ කියන තැනට එන්න බෑ.
මොකද ඒ ටික කළ නිසා එදා බලය තිබුණා. එතනින් විතරක් නැවතුණොත් අපි ඉදිරි පැවැත්ම කොහොමද තහවුරු කරගන්නේ? ඒ නිසා ලංකාවේ නම් මේක බෞද්ධ රට කවුරු මොනවා කිව්වත් මේ බෞද්ධ රටේ භික්ෂූන්ගේ සිත දිනා ගන්න ඕන කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඔබ කැමති වෙන්නත් පුළුවන්. මං කියන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියලා කිව්වේ ඒකයි. ඔබ කැමති වෙන්නත් පුළුවන්. සමහරට අකමැති වෙන්නත් පුළුවන්. නමුත් අකමැති වුණත් දැන් අපි දන්නවා අතීතයට ගියාම අතීතේ ලංකාවේ මොකද්ද ගොඩ නැගුණේ? හතරවෙනි මිහිඳු රජතුමාගේ කාලේ සෙල්ලිපියේ පුවරු ලිපිය ලියුවේ මොකක්ද? මෙසිරි ලක්කි නොබෝ සත්තු නොරජ්වන්නයි. මේ ශ්‍රී ලංකා දීපේ බෞද්ධයෙකු නොවන බෝධිසත්වයෙකු නොවන කෙනෙක් රජ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෞද්ධ හැඟීමකින් තොරව මේ රජ වෙන්න බෑ. ඒක නිසා විහාරස්ථානත් එක්ක ඒ සම්බන්ධතාවය අපින් බොඳ වුණා නම් කැඩී ගියා නම් නැවත මේ වර්ධනය කරගත යුතුයි. ඉදිරි දැක්මකට මේ නැවත වර්ධනය කරගත යුතුයි. ඒ සඳහා අපකප වෙන්න ඕන. ඒකට තමයි බෞද්ධ සමිතිය. බෞද්ධ සංවිධානයකටයි. ඒ නිසා ගම් දනව් සිසාරා මේ ගමන ආරම්භ වුණොත් කැප වුණොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉදිරි දැක්මකට එයින් පිටිවහලක් වෙනවාමයි නියතයි. මොකද ලංකාවේ මේ ගම පන්සලක් දෙකම අපි සිහියේ තියාගෙනම යා යුතුයි මේ ගම. මේක අමතක කළා බෑ. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ ආගමික ස්ථාන ආරක්ෂා කරන්න. මේ සප්ත අපරිහානීය ධර්ම වගන්ති තුල තියෙන එක මම මේ කියන්නේ. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඒකයි මම මේ කියන්නේ. ඊළඟට කියනවා පැවිදි උතුමන්ගෙන් උපදෙස් ගන්න. ඒ කියන්නේ දැනුවත් භාවය තියෙන, ගුණගරුක, සිල්වත්, ඒ වගේම දැන උගත්. මෙන්න මෙහෙම භික්ෂූන් පිරිසක් තමන් හදාගෙන කමිටුවක් ඇති කරගෙන අවශ්‍ය කරන උපදෙස්, ඒ දෙන උපදෙස් ඔක්කොම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. නමුත් අන්න ඒන් තෝරා ගත්තේ රටට හිත පිණිස, ජනතාවට හිත පිණිස යමක් ක්‍රියාත්මක කළ හැකි නම් අන්නේ ක්‍රියාත්මක කරන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු ටික අද ආරම්භක දිනේ නිසා අපි මේ කරුණු කීපය ඔබට මතක් කළේ ඔබ නොදන්නවා කියන හැඟීමකින් නෙවෙයි. මේවා දන්නවා. හැබැයි මේවා අපිට ටිකක් අමතක වෙනවා. අන්න ඒ නිසා මතක් කරලා දීමක් හැටියට තමයි මම බෞද්ධ භික්ෂුවක් හැටියට මේ කරුණ ටික ඔබට මේ මතක් කළේ. ඒ නිසා පින්වතුනි, ඔබේ ජීවිතය තුළ ඔබ දේශපාලනය නම් කරන්න. ඒ දේශපාලනයේ ඉලක්ක කරා යන ගමනේදී මේ දහමින් පෝෂණය වෙච්ච මේ දේශපාලනය ඒ ආකාරයෙන්ම අරගෙන යන්න ඔබ කටයුතු කළොත් ඔබේ ඉදිරි ගමන සාර්ථක වෙනවාමයි. මොකද ජනතාවට අපි සේවයක් කරන්න ඕන. අපි දැන් മന്ത്രി හෝ ඇමතිකම අපි ලබාගෙන අපිට දැන් ඒක ජීවිතයට ඇතුළත් වෙලා ඉවරයි. දැන් ඒකෙන් මිදිලා පැත්තකට වෙන්න දැම්ම බෑනේ. මොකද ඒක ඉල්ලනවා, ශරීරය ඉල්ලනවා, මනස ඉල්ලනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ තැන අපි හදාගන්න නම් මේ ಗುಣධර්ම ටික අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ.
දැන් බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට දේශනා කරනවා සමග්ගා හෝතමා විවදත. සමගි වෙන්න විවාද නොකරන්න. සුඛා සංගස්ස සමග්ගී සංඝයාගේ සමගිය තමයි සැපත. සමගිය යම් මොහොතක ගිලිහෙද එතනින් සංස්ථාව බිඳ වැටෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන මෙන්න මේ කරුණු ටික ජීවිතයට එක් කරගෙන ඒ ඔස්සේ ඔබේ මේ ගමන හදා ගන්න උත්සාහ කළොත් පින්නතුනි ස්ථිර සාර්ථකත්වයක් ඔබට ලැබෙනවා. ඒ නිසා අපි දේශපාලනයට සම්බන්ධව බැලුවා. සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපි කවුරුත් මිනිස්සු. අපිට කවුරු කාටත් ජීවිතයක් තියෙනවා. දැන් ඔබ කල්පනා කරනවා මම දේශපාලනය කරාට මටත් පුද්ගලික ජීවිතයක් තියෙනවා. මට පුද්ගලික ජීවිතය අමතක කරලා මේව කොහොම කරන්න බෑ. එහෙම කරන්න බෑ. පුද්ගලික ජීවිතය අමතක කළ යුතුයි. ඒ සැප පහසුකම් ඒව අමතක කරන්න වෙනවා. නැත්තම් මේ ගමනේ මේක මහා භාර දුර කාර්යයක්. එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ නිසා ඔබට විනෝදය ඕන, ඔබට ව්‍යායාම ඕන, ඔබට ඔබේ පුද්ගලික ජීවිතයේ දේවල් දිනව කරගන්න ඕනේ. ඒක කරගන්න. හැබැයි ඒවට විතරක් විනෝදයට විතරක් ඉන්ද්‍රිය පීනනයට විතරක් යොමු වුණොත් අන්න බිඳ වැටෙනවා. සමහර පාලකයෝ සමහර පාලිකාවෝ අපි දන්නවා ඒ වගේ වෙලා තියෙනවා නේ. Tamanට විනෝදය විතරක්ම ජීවිතයට එකතු කරගන්න ගියොත් මොකද වෙන්නේ? බෑ. මෙතන ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕන. බුද්ධ දේශනාව මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක තමයි මේ ගමන යන්නේ. මා ඒකයි කිව්වේ අපි කවුරුත් මිනිස්සු. අපේ ජීවිතය තුළ තියෙනවා අපිට ඔබට ඉන්නවා බිරිඳක්, දරුවෝ, නෑදෑයෝ, හිතවත්තු. ඒගොල්ලොන්ට සලකන්න ඕනි කැත්ත. හැබැයි ඒගොල්ලෝ ඥාති සංග්‍රහ විතරක් කරන්න ගියොත් මොකද වෙන්නේ? එතනින්ම අවසන් වෙනවා. ඒ නිසා ඥාති සංග්‍රහත් ඕන, ඒක ප්‍රමාණය ඉක්මවන්නේ නැතුව. තොර ජීවිතේ අප එදිනෙදා කටයුතු කරද්දී අපට පිළිගත්තත් නොපිළිගත්තත් අපි කවදා හරි මැරෙන. මේ මරණයෙන් ගැලවෙන්න අපිට බෑ. මටත් එකයි ඔබටත් එකයි අපි මැරෙනවා. ඒ නිසා මැරෙන බව අවබෝධ කරගෙන අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මේ උදාරතර මහා පුණ්‍ය කර්මයට අපට ආරාධනා කළ අධිනීතිඥ අපේ කල්යාණ මිත්‍ර සුගත් ජයසුන්දර මහත්මයාටත් මා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම නායකතුමන් මේ මොහොතට පැමිණ නැතත් එතුමාටත් මේ හිටපු අමාත්‍යවරුන් ඔබ සියලු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මෙතෙන්ට පැමිණිච්ච සදහවත් ඔබ සියලු දෙනාටම මහත්තුරුන්ට නෝනාවරුන්ට හැම කෙනෙකුටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. මෙලොව යහපත වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ වේවා, පරලෝ භවගාමී ජීවිතේ සපවත් වේවා, අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු